තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන සද්ධම්මං අති දුර්ලභං ධර්මදේශනා මාලාවේ 7 වන දිගහැරුම අද දවසේත් මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. එවෙනුවෙන් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය පන්නල ධම්මිස්සර ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ රත්මලාන පදිංචි මනෝජාද සිල්වා මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් ඥාති හිත මිත්‍රාදීන් පිරිසත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හර්ෂද සිල්වා මහත්මයා ප්‍රධාන පවුලේ පින්වත් පිරිසත් එකමුතුවෙන් ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක
කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදැරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ වරක් සඳහන් කරන්නට යෙදුනේ සක්දෙව් මහ රජාණන් වහන්සේ අමතලා. පින්තුනි, දෙවියන්ට ඇති වුණ ප්‍රශ්න කීපයක්. සක්වලවල් 10000ක තරම් මේ ප්‍රශ්න 4කට පිළිතුරු හෙව්වා. ඒ ප්‍රශ්න 4ට ඒ දෙවියන්ට ඇති වුණ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න බැරුව ගියා. බැරිම තැන සියලුම දෙවිවරු එකතු වෙලා සක්දෙවිඳුන්ගෙන් මේ ප්‍රශ්න 4 අහනවා. ඒ 4 පිළිබඳව අපේ පින්තුන් මීට කලින් දන්නවා. සියලු දානයන් දිනන්නේ කොයි දානයේද? සියලු රටීන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ කොයි රතියද? ඒ ආදී ප්‍රශ්න 4ක් තමයි මේ අහන්නේ. කොයි රසයේද වැදගත් වෙන්නේ? මෙන්න මේ කාරණා. සක්දෙවිඳුන් ගාවට ඇවිත් දෙවිවරු මේ ප්‍රශ්නේ සක්දෙවිඳුන්ගෙන් විමසුවද සක්දෙවිඳුන්ට ඒ ප්‍රශ්න කීපයට දෙන්න පිළිතුරු නැහැ. පිළිතුරු දෙන්න මේ ලෝකතලයේ වැඩ ඉන්න අති උත්තමයාණන් වහන්සේ ළඟට තමයි අපි යන්න ඕනේ පිළිතුරු ලබා ගන්න. එhmenan භාග්‍යවතුන් වහන්සේ ළඟට මේ කෝටි ගණන් දෙවිවරු ප්‍රමුඛ කොටගෙන සක්දෙවිඳුන් එනවා. දෑත දෝත නලල් තලයේ තබාගෙන වැඳගෙන අහනවා මේ ප්‍රශ්න 4. ඒ අතරින් එකක් තමයි, ස්වාමීනි, මගේ භාග්‍යවතුන් වහන්සේ, මේ ලෝක ධාතුවේ තිබෙන සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ කොයි දානේද? දෙවිඳුනි, මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. අපේ බුදුරජාණන් වහන්සේ මතක් කළේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය තමයි මේ ලෝක ධාතුවේ තියෙන අතිශ්‍රේෂ්ඨතම දානමය පින්කම. සියලු දන් දිනන්නේ, සියලුම දානයන් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයි. එහෙමනම්
අද මේ උතුම් වූ ධර්මදේශනා මාලාව සඳහා සද්ධම්මං අති දුර්ලභං යන මේ ඊ타ත්ම ශ්‍රේෂ්ඨ ධර්මදේශනා මාලාව සඳහා දායකත්වයේ ලබා දෙන පින්වත් ඔබ සියලුම දෙනා මේ මොහොතේදී මේ ලෝක ධාතුවේ සඳහන් වෙන අති ශ්‍රේෂ්ඨතම කුසල කර්මය සිද්ධ කරගන්න කටයුතු සෝදානම් කරගන්නට යෙදුණා. තමන්ට විතරක් තනිවම ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම ඉඩකඩ ඕනෑ තරම් තියෙනවා. නමුත් එහෙම වෙලාවක ඔබට හිතෙන්නට ඇති අපි තනිවම ධර්ම ශ්‍රවණය කරනවට වඩා තව බොහෝ පිරිසකට තථාගත ශ්‍රී සද්ධර්මයේ දානය කරන එක කොයිතරම් වටිනවද? අපි වගේම තව බොහෝ දෙනෙක් මේ සසරින් ඈතර යන්න ඕනේ. අන්න එහෙම මහත් වූ අනුකම්පාව උපදවාගෙන තමනුත් ධර්ම ශ්‍රවණය කරනවා වගේම බොහෝ දෙනෙකුට ධර්මයේ දානය කරන්න කටයුතු සෝදානම් කරගන්නට යෙදුණා. ධර්මයේ දානය කරමින් ධර්ම දානපතියන් බවට පත් වෙනවා වගේම භාග්‍යවතුන් වහන්සේ කියා දුන් විදිහටම ධර්ම ශ්‍රවණය කරන්නත් ඕන. බුදු පියාණන් වහන්සේ අනීවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මොකක්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මේ උතුම් වූ සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව අපේ පියාණන් වහන්සේ සඳහන් කළා. එහෙමනම් මේ මහෝත්තමයන්න් වහන්සේ කියා දුන් විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව තුළින් ඔබට මට ඊ타ම ඉක්මන් භවයක් තුළදීම ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් කරගනිමු. පින්තුනි, අද සද්ධම්මං අති දුර්ලභං යන දේශනා මාලාවේ 7 වෙනි කොටස සාකච්ඡා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මීට කලින් අපි කොටස් 6ක් සාකච්ඡා කළා. බ්‍රහ්මාය සූත්‍රය ආශ්‍රය කරගෙන කොටස් 6ක් ඒ සූත්‍රයේදී සාකච්ඡා කළා. අපි 6 වෙනි කොටසේදී තථාගත ශාන්ති නායකයන්න් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කිහිපයක් පිළිබඳව ටිකක් ගැඹුරින් සාකච්ඡා කළා. 7 වෙනි කොටසින් මේ සූදානම් වෙන්නේ ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහ මණ්ඩලයේ පවතින මීළඟ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න. පින්තුනි, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව අප විග්‍රහ කරගෙන යනකොට අපිට බොහෝ විටකදී සැකයක් ඇති වෙන්න පුළුවන්. මෙහෙම උත්තම මනුෂ්‍ය රත්නයක් මේ ලෝකයට පහළ වෙන්න පුළුවන්ද? මෙහෙම උත්තම මනුෂ්‍ය රත්නයක් මේ ලෝකයට පහළ වුණාද? එහෙම සැකයක් නමුත් අපට ඇති වෙන්නේ
අපට ඇතිවෙන්න හොඳින් පුළුවන්. මොකද අපි නිරන්තරයෙන්ම සැකය කියන ගින්න අපේ හිත පුරාවටම ටිකින් ටික ඇවිලින්න පටන් ගත්තාම මුළු ඇඟ පුරාවටම පිච්චි පිච්චි මේ ගින්න පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිසි කෙනෙකුට කවමදාකවත් බෑ භාග්‍යවතුන් වහන්සේව සැක කරන කෙනෙකුට. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව විශ්වාස කරන කෙනෙකුට තමයි භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න පුළුවන් වෙන්නේ. මේ කාරණා අපි සාකච්ඡා කළා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයෙන්ම යුක්තයි කියන කාරණාව අපි පිළිගත්තේ නැති වුණාට මුල් කාලයේදීත් මේ වේද ග්‍රන්ථවල සම්මා සම්බුද්ධ කියන පරිච්ඡේදයේ ලියවිලා තියෙනකොට ඒක ඉගෙනගත්ත බ්‍රාහ්මණවරුවත් විශ්වාස කළේ නෑ මෙහෙම අසහාය පුරුෂයාණන් වහන්සේ නමක් මේ මනුස්ස ලෝකෙට පහළ වෙනවා කියලා. අපි මේ කාරණාව මුලින් සාකච්ඡා කළානේ. නමුත් ඒ අයවත් විශ්වාස කළේ නැති වුණාට ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මනුස්ස ලෝකෙට පහළ වුණාම ඒ මහෝත්තමයාණන් වහන්සේ දිහා බල කොයිතරම් අය සැනසුණාද? උන්වහන්සේ දිහා බලන අය සංසාර සාගරයෙන් කොයිතරම් එතරටපත් වුණාද? මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ලබන්නේම සංසාරේ හුඟක් පින් කරලා තියෙන නිසා. ඒ කාරණාව මනාව විග්‍රහ කරනවා ලක්කන සූත්‍රයේ. ඇයි දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ලබන්නේ? මොන වාගේ කර්මයන් කරපු නිසාද දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් ලැබුණේ? ඒ කාරණා ඊ타ත්ම දීර්ඝව විග්‍රහ වෙන්නේ ලක්කන සූත්‍රයේ. නමුත් අපි සාකච්ඡා කරන්නේ බ්‍රහ්මාය සූත්‍රයේ නිසා ලක්කන සූත්‍රයේ සඳහන් වෙන කාරණාව සාකච්ඡා නොකරයි මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ විතරක් අපි විග්‍රහ කරගෙන යන්නේ. මේ කාරණා අපිටම සැකයක් උපදින්න පුළුවන්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ වගේමද? අපිට වෙලාවකට හිතෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහේ මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන් පිහිටලා තියෙනකොට දෙතිස් මහ පුරුෂ ලක්ෂණ මේ කියන විදිහේ ඒවා නම් ඒ අති උත්තමයාණන් වහන්සේගේ ශ්‍රී දේහ මණ්ඩලය කොයි වගේද කියන කාරණාවත් අපිට හිතලා නිමාවට පත් කරන්න බෑ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දිහා යම් කෙනෙක් බැලුවා නම් සැනසෙනවමයි. භාග්‍යවතුන් වහන්සේ දිහා කෙනෙක් හැරිලා බැලුවා නම් නැවත වතාවක් හැරිලා බලනවමයි. භාග්‍යවතුන් වහන්සේ හැම මොහොතකම කෝටි ගණන් පිරිස මැද්දේ වැඩ හිටියත් තථාගතයන්න් වහන්සේව හැම මොහොතකම ඉස්මතු වෙලා පෙනෙනවාමයි. මොකද යති උත්තමයාණන් වහන්සේ සියලු දෙනාගේම ශාස්ත්‍රූන් වහන්සේ වෙන්නේ. ඒ අති උත්තමයාණන් වහන්සේ ඕනෑම මොහොතක කැපී පෙනෙනවාමයි. උන්වහන්සේ අදිෂ්ඨානයක් නොකළොත් ඇරෙන්නේ මම බුදුරජාණන් වහන්සේ කියලා මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක් අඳුරගන්න එපා කියලා. එහෙම අදිෂ්ඨානයක් නොකළොත් ඇරෙන්නේ. එහෙමනම් මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පිළිබඳව විග්‍රහ කරගෙන ඇවිල්ලා අපි 6 වෙනි කොටසින් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වල මහා පුරුෂ ලක්ෂණ කීපයක් අපි සාකච්ඡා කළා. අද 7 වෙනි කොටසින් මීළඟ මහා පුරුෂ ලක්ෂණ කීපයක් අපි සාකච්ඡා කරමු. ඒ කාරණා අපි දැනගනිමු. ඊළඟ මහ පුරුෂ ලක්ෂණය ජාල හත්පාදෝ. පින්තුනි මේ මහ පුරුෂ ලක්ෂණය විග්‍රහ කරනවා
අපේ අතේ ඇඟිලිවල රේඛා තියෙනවා. හරස් අතට අපේ අතේ ඇඟිලිවල රේඛා තියෙනවා. නමුත් මේ අපේ අතේ තියෙන ඇඟිලිවල රේඛා එක සමානවම පිහිටලා නැහැ. එකම කෙලින් පිහිටලත් එකම කෙලින් පිහිටලත් නැහැ. ඒ කියන්නේ ඇයි එහෙම පිහිටලා නැත්තේ? මොකද අපේ අතේ ඇඟිලි එක සමාන නෑනේ. අපේ අතේ ඇඟිලි එක ඇඟිල්ලක් මිටි, එක ඇඟිල්ලක් උසයි, ඊළඟ ඇඟිල්ල වගේ ඊළඟ ඇඟිල්ල උස නෑ. මේ විදිහට තමයි අපේ අතේ ඇඟිලි පිහිටලා තියෙන්නේ. අපි කියන්නේ අතේ ඇඟිලි පහම පස් ආකාරයි. එතකොට මේ අතේ තියෙන ඇඟිලි වල උස මහත වෙනස් වෙනකොට ඒ ඇඟිලි වල තියෙන රේඛා තියෙනවා. ආන්ගේ රේඛාත් උස ඇඟිලි වල උසින් පිහිටනවා, මිටි ඇඟිලි වල මිටින් පිහිටනවා. එතකොට එක සමාන නැහැ. එකම විදිහට පිහිටලා නැහැ. නමුත් අපේ එහෙම වුණාට සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ මේ ඇඟිලි එක සමාන එකම දිගයි කියන කාරණාව අපි සාකච්ඡා කරලා තියෙනවා. එක සමාන එකම දිගම ඇඟිලිවල එකම විදිහට පිහිටලා තියෙනවා. එක සමාන විදිහටම රේඛා පිහිටලා තියෙනවා. එහෙමනම් සඳහන් කරනවා එහෙම රේඛා එකම ඉරක් ඇඳා වගේ එකම විදිහටම ඒ රේඛා පිහිටලා තියෙනකොට හරි ලස්සනයි. තථාගතයන් වහන්සේ ශ්‍රී හස්තේ දිගෑරපුවාම දිගෑරලා කෙනෙකුට පෙන්නුවොත් පේන්නේ රේඛා එකම විදිහට පිහිටලා තියෙනවා. හරියට සඳහන් කරනවා කොයි වගේද පේන්නේ? දැල් කවුලුවක් වගේ පේන්නේ කියලා. විශේෂයෙන් සඳහන් කරනවා දක්ෂ වඩුවෙක් මනා ලෙස හදාපු දැල් කවුලුවක් වගේ පේනවා. උන්වහන්සේගේ අතේ තියෙන ඇඟිලි එකතු කරලා පෙන්නපුවාම මේ අත් මණ්ඩලයේ ඇඟිලි වල තියෙන හස්ත මණ්ඩලයේ ඇඟිලි වල තියෙන මේ රේඛා එකම විදිහට බොහොම ලස්සනට පිහිටලා තියෙනවා. හරියට සඳහන් කරනවා දැල් කවුලුවක් වගේ. ඒ නිසා ජාල හත්ත පාදෝ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රීපා මණ්ඩලය පිළිබඳව සඳහන් කරන කාරණාව. පින්තුනි මේ කකුලේ තියෙනවා යටිපතුලට උඩින් ඇටයක්. ඒකට අපි කියනවා ගොප් ඇටේ කියලා. සාමාන්‍ය ඔබ වගේ මං වගේ අයගේ මේ පාදවල යටිපතුලට ඊ타මත්ම ළඟින් ඊ타මත්ම ආසන්නෙන් තමයි මේ ගොප් ඇටේ පිහිටලා තියෙන්නේ. ඒ ඔබ වගේ මං වගේ අයගේ කකුල් වල. එහෙම නැත්නම් පාදවල යටිපතුලට බොහොම සමීපයෙන් ළඟින් තමයි මේ ගොප් ඇටේ පිහිටලා තියෙන්නේ. නමුත් සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ ගොප් ඇටය මදක් ඉහළින් පිහිටලා තියෙනවා කියන එක. දැන් අපේ තියෙන්නේ යටිපතුලට බොහොම ළඟින්. හැබැයි තථාගතයන්න් වහන්සේගේ තියෙන්නේ ටිකක් මදක් ඉහළින් කියන කාරණාව සඳහන් කරනවා ගොප් ඇටේ පිහිටලා තියෙන්නේ. අන්න ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ගමන් කරනකොට පිටිපසින් ඉන්න කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ යටිපතුල මනාව පේනවා. ඉදිරියෙන් ඉන්න කෙනාට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ යටිපතුල මනාව පේනවා. දැන් අපි ගමන් කරනකොට අපේ
යටිපතුල පේනවද? දැන් උදාහරණයක් සඳහන් කළොත් ඇතෙක් ඉදිරියට ගමන් කරනකොට ඇතා පිටිපස්සේ ඉන්න කෙනාට ඇතාගේ කකුලේ තියෙන යටිපතුල හොඳට පේනවා. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ. එතකොට සඳහන් කරනවා හැබැයි ඇතාගේ යටිපතුල පිටිපස්සේ ඉන්න කෙනාට මනාව පෙවුනට ඉදිරියේ ඉන්න කෙනාට පේනවද? ඉදිරියේ ඉන්න කෙනාට පේන්නේ නැහැ. සඳහන් කරනවා අපේ පේන්නේ නැත්තේ යටිපතුලට ආසන්නෙන්ම මේ ගොප්පැටේ පිහිටලා තියෙන නිසා. හැබැයි සඳහන් කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මදක් ඉහළින් පිහිටලා තියෙන නිසා උන්වහන්සේ පිටිපස්සෙන් ඉන්න කෙනෙක් නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද මණ්ඩලයේ යට දකින්නවා. ඉදිරියේ ඉන්න කෙනෙකුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද මණ්ඩලයේ යටිපතුල දකින්නවා කියන කාරණාව සඳහන් කරනවා. උන්වහන්සේ ගමන් කරනකොට ඇවිදගෙන යනකොට උඩුකය සෙලවෙන්නෙම නැහැ කියලා සඳහන් කරනවා. දැන් අපි ඇවිදගෙන යනකොට උඩුකය හෙල්ලෙනවනේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය කිසිම දවසක උඩුකය සෙලවෙන්නේ නැහැ. යටිකය සෙලවෙනවා. ගොප්පැටේ මදක් ඉහළින් පිහිටලා තියෙන නිසා උන්වහන්සේගේ ශ්‍රී පාදය ඊ타ත්ම පහසුවෙන් හසුරුවන්න පුළුවන්කම හැකියාව භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. ඊ타ත්ම පහසුවෙන් භාග්‍යවතුන් වහන්සේ ශිරපා හසුරුවනවා. මොකක් නිසාද? මේ ගොප්පැටය මදක් ඉහළින් පිහිටලා තියෙන නිසා. ඒ නිසා සඳහන් කරනවා උස්සංක පාදෝ කියන මහා පුරුෂ ලක්ෂණය. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය සඳහන් කරනවා ඒනි ජංගෝ. මොකද මේ මහා පුරුෂ ලක්ෂණය? සමහර අයගේ කකුල් කෙට්ටු වෙලා ගියපුවාම මසින් පිරීලා නැති වුනහම සිහින් වෙලා තියෙනකොට කකුල පිටිපසින් මස් ගොබයක් වෙනමම පේන්න තියෙනවා. කෙට්ටු කෙනෙකුගේ කකුලක් දැක්කොත් එහෙම ඒ කකුලේ ඉස්සරහා කොටස හොඳට වේලිලා ගිහිල්ලා වගේ. සමහර විට ඇටකටු හොඳට පේනවා. අස්ති කටු හොඳට පේනවා. ඉදිරියෙන් හීනි වෙලා පිටිපසින් මස් ගොබයක් පේන්න තියෙනවා. ඉස්සරහ කොටසේ ඇටමතු වෙලා හොඳට පේනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ එහෙම නෙවෙයි. සඳහන් කරනවා ඕලු මුවෙකුගේ මෙන් මසින් වට වෙලා පිරීලායි තියෙන්නේ. ඕලු මුවෙකුගේ මෙන් මසින් වට වෙලා මනාලෙස පිහිටලායි තියෙන්නේ. ඇටකටු පේන්නේ නැහැ. නහරවල් ඉලිප්පිලා පේන්නේ නැහැ. පැත්තක් මහතයි පැත්තක් කුඩයි වගේ පේන්නෙත් නැහැ. සඳහන් කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පා මණ්ඩලයේ ඕලු මුවෙකුගේ වගේ මසින් වට වෙලා සම්පූර්ණ වෙලයි තියෙන්නේ. ඊළඟ මහා පුරුෂ ලක්ෂණේ විග්‍රහ කරනවා තිතකෝව අනෝනමත්තුනෝ ඔබයපි පානිතලෙහි ජන්නුකානි පරිමසති පරිමජ්ජති. භාග්‍යවතුන් වහන්සේ හිටගෙනම ඉද්දී නැමෙන්නේ නැතිව උන්වහන්සේගේ ශ්‍රී හස්තයෙන් දනහිස පිරිමදින්න පුළුවන්. අපිට හිටගෙන ඉද්දී අපිට පුළුවන්ද පැත්තකට ටිකක් ඉදිරියට නැමෙන්නේ නැතුව අපේ දනහිසට අත තියන්න? දනහිස පිරිමදින්න පුළුවන්ද?
පිරිමදින්න පුළුවන්ද? අත තියන්න පුළුවන්ද? අපිට ටිකක්වත් ඉදිරියට නැවෙන්න වෙනවා. සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ හිටගෙනම ඉන්නකොට ඉදිරියට නැමෙන්නෙත් නැතිව පිටුපසට නැමෙන්නෙත් නැතුව දෙපැත්තෙන් පැත්තකට නැමෙන්නෙත් නැතුව මේ කය ඍජුවම තියාගෙන ඉන්නකොට උන්වහන්සේට පුළුවන්කම තියෙනවා තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ධන මණ්ඩලය පිරිමදින්න ස්පර්ශ කරන්නත් පිරිමදින්නත් පුළුවන්. ඒකයි සඳහන් කරන්නේ පරිමසති පරිමජ්ජති. පරිමජ්ජති කියන්නේ පිරිමදිනවට. පරිමසති කියලා කියන්නේ ස්පර්ශ කරනවට. භාග්‍යවතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය කෝසෝහිත වත්ත ගුයිහෝ. මොකද මේ කෝසෝහිත වත්ත ගුයිහෝ කියන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ පුරුෂ නිමිත්තේ භාග්‍යවතුන් වහන්සේගේ පුරුෂේන්ද්‍රිය ඔබේ මගේ අපේ වගේ නෙමෙයි පිහිටලා තියෙන්නේ. සඳහන් කරනවා ඇතෙකුගේ මෙන් ගවයෙකුගේ වගේ ඇතෙකුගේ වගේ ගවයෙකුගේ වගේ කෝෂයකින් වැසී පවතිනවා කියලා. අවශ්‍ය කරන වේලාවට සුදුසු විදිහට පිහිටනවා. මේ එක කාරණාවක්. උත්තර මානවකතුමා භාග්‍යවතුන් වහන්සේගේ සියලු පුරුෂ ලක්ෂණ දැක්කත් දෙකක් දැක්කේ නෑ කියලා කාරණාව මුලින් සඳහන් කළානේ. ඒ කාරණා දෙකෙන් එකක් තමයි මේ කෝසෝහිත වත්ත ගොයිහ කියන මහා පුරුෂ ලක්ෂණය. මුලින් සඳහන් කළා නැවත ඒ කාරණාව මතක් කරනවා. මේ මහා පුරුෂ ලක්ෂණ දෙක භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ නැතිනම් කිසි කෙනෙකුට දකින්න පුළුවන්ද? පෙන්වුවේ නැතිනම් කිසි කෙනෙකුට දකින්න බෑ. මේ කාරණා දෙක භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්න එපායි. ඉතින් මේ කාරණා දෙක දැක්කේ නැති නිසා අනිකුත් සියලු මහා පුරුෂ ලක්ෂණයන් දැක්කා. නමුත් උත්තර මානවකට සැකයි මේ කාරණා දෙක දැක්කේ නැති නිසා. ඒ නිසා මේ මහා පුරුෂ ලක්ෂණ දෙක හොයන්න හරියට වෙහෙසෙනවා. හරියටම හංසි ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දන්නේ නැද්ද මේ මහා පුරුෂ ලක්ෂණ ඉතිරි සියල්ල හොයනවා කියලා? මුලින් හොඳට සඳහන් කළානේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවා. උත්තර මානවක මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණම දැක්කේ නැතිනම් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව පැහැදිලි නේ. එහෙම පැහැදුනේ නැතිනම් බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා පැහැදින්නේ නැහැ. බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා පැහැදින්නේ නැහැ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්නේ නැහැ කියන්නේ බණ අහන්න ලැබෙන්නේ නැහැ. බණ අහන්න ලැබෙන්නේ නැහැ කියන්නේ සංසාර සාගරයෙන් ඈතර යන මහ පින තියෙන බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමාට සංසාර සාගරයෙන් ඈතර යන්න ලැබෙන්නේ නැහැ. මේ දෙන්නටම සසරින් ඈතර යන්න උපකාරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඉරිදියක් පාවිච්චි කරලා මේ මහා පුරුෂ ලක්ෂණ දෙක පෙන්වනවා කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඒ අතරින් එකක් තමයි කෝසෝහිත වත්ත ගුයිහ කියන කාරණාව. ඡායාවක් වගේ ඉරිදියකින් මවාපාලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. හිතන්න එපා භාග්‍යවතුන් වහන්සේම මේ පෙන්වනවා කියන එක හිතන්නත් එපා. ඉතින් ඉරිදියකින් තමයි ප්‍රාතිහාර්යකින් තමයි මේක පෙන්වන්නේ කියන කාරණාව සඳහන් කරනවා. ඡායාවකින් වගේ මවලා. එහෙමනම් කෝසෝහිත වත්ත ගුයිහෝ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පුරුෂ නිමිත්ත පුරුෂේන්ද්‍රිය.
ඇතෙකුගේ මෙන් ගවයෙකුගේ මෙන් කෝෂයේ ඇතුළතම සැඟවිලා වෙසිලා පවතිනවා. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය ස්වන්න වන්නෝ. මේ වචනේ නම් අපට අහලා හොඳට හුරුයි. ස්වන්න වන්නයි කියන්නේ රන්වන් පැහැයයි කියන එක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය රංකඳක් වගේ පිරිසිදු වූ ඝන රත්තරන් වගේ ඊ타මත්ම ලස්සනයි. පිනිතුනි හිතලා බලන්න. හඳ පොයේ දවසට පූර්ණ චන්ද්‍රයා පායපුවාම කොයි තරම් ලස්සනයිද? පූර්ණ චන්ද්‍රයා පායපුවාම අපි සමහර කාලවලට දකිනවා විශාල රැස් වලල්ලක් වගේ විහිදෙනවා. පුදුම ලස්සනක් නේ තියෙන්නේ හඳ. එතකොට සඳ රැස් සඳ එළිය හරි සීතලයි කියලානේ අපි අහලා තියෙන්නේ. එතකොට සඳහන් කරනවා මේ හඳ පූර්ණ චන්ද්‍රයා පායපුවාම විශාල රැස්වලල්ලක් හඳට යොදුන් දුර ගණනාවක් දුරින් අපට අහසේ මේ මහ පොළොවේ ඉඳලා බලනකොට පේනවා. තවත් ඊට වඩා ලොකු වක්‍රාකාර කරත්තරෝදයක් වගේ විශාල තවත් රැස්වලල්ලක් විහිදිලා තියෙනවා. අපි පූර්ණ චන්ද්‍රයා පායන කාලයට බැලුවොත් අපට ඒක පේනවා. ඒකට ඒ ලස්සනත් හඳට එකතු වුණාම හඳ කොයිතරම් ලස්සන නැද්ද? හඳ එච්චරටම ලස්සනයි නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය කොයිතරම්නම් ලස්සන වෙන්න ඕනේද? ඒක හිතන්නකෝ. අනෝජා මල් රත්තරන් පැහැයි කියලානේ සඳහන් කරන්නේ. මහා කප්පින රජුරුවන්ගේ රාජදේවිය අනෝජා මල් පැහැය වගේම මුළු ශරීරයම ලස්සනයි කියලායි සඳහන් කරන්නේ. ඇයි හුඟක් පින් කරලා ඊයේ ප්‍රාර්ථනාව සිද්ධ කළේ? අනෝජා මල් වට්ටිය පූජා කරලා ඒ ප්‍රාර්ථනාව සසර සිද්ධ කළා. ආන්ගේ ප්‍රාර්ථනාව නිසා මහා කප්පින රජුරුවන්ගේ බිරිඳ රාජදේවිය අනෝජාව ඊ타මත්ම අනෝජාමල් වගේ තරම් ලස්සන සිරුරක් ලැබුවා කියලා සඳහන් කරනවා. ඒ නිසාම ඇයගේ නමුත් අනෝජාමයි. ඇයගේ නමත් අනෝජා දේවියමයි. සංසාරේ හුඟක් පින් කරපු අයනේ. පස්සේ භාග්‍යවතුන් වහන්සේ දකින්න ඇවිල්ලා සසරින් එතර යනවා. මම මේ කියන්න ආවේ ඒ වගේ සංසාරයෙන් එතර වෙන්න පින් කරපු උත්තමයෝ ඒ තරම් ලස්සන නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය කොයිතරම් ලස්සන වෙන්න ඕනේද? ඒ කාරණාව හිතලා බලන්නකෝ. එහෙමනම් මෙතනින් සඳහන් කරනවා ස්වන්න වන්නෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයම එකම එක රංකඳක් වගේ බබලෙනවා. රත්තරම් පාටයි. ඊ타මත්ම ලස්සනයි. රත්තරන් කලවම් වෙලා වගේ එහෙම නෙවෙයි. දැන් සමහර අය රත්තරන් වැඩ කරනකොට රංකරුව රිදී එහෙම කලවම් කරනවා. එතකොට රත්තරන් වල තියෙන වටිනාකම නැතුව යනවා. රත්තරන් වලට රත්තරන් වගේ ඒව කලවම් කරපුවාම තියෙන ලස්සන නැති වෙනවනේ. හැබැයි හරියටම සඳහන් කරන රත්තරන් පිරිසිදු රත්තරන් කිසිම දෙයක් කලවම් නැති රත්තරන් කොයිතරම්නම් ලස්සන නැද්ද? අනිත් එක හිතන්නකෝ ඔය වගේ වටිනාකම කොයිතරම්ද කියලා. පිරිසිදු රත්තරන් පහනකට තෙල් දාලා පහන් වැටියක් පත්තු කරපුවාම කොයිතරම් ලස්සනයිද? හිතන්නකෝ ඒක. අර ආලෝකයේ අර පහනට වැටෙනකොට ඒ පහන තව කොයිතරම් ලස්සනට පේනවද? පිරිසිදු රත්තරන් කොයිතරම් ලස්සනයිද? එහෙමනම් සඳහන් කරනවා
සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයම එකම එක දඹරං රුවක් වගේ රංකඳක් වගේ රත්තරම් පාටින් බැබලෙනවා. මුළු ශ්‍රී දේහයම රත්තරම් පාටයි. මුළු ශ්‍රී දේහයම රත්තරම් පාටයි කිව්වහම කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපේ ශරීරයේ දැන් අපි තලෙලුයි නම් ඉරට ඉරේලියට විවර වෙන ප්‍රදේශයේ ටිකක් විතර කළු වෙනවා. වස්ත්‍ර වලින් වහගෙන ඉන්න ප්‍රදේශයේ ඊට වඩා වෙනස්ම වර්ණයක් ගන්නවා. අපි හිතුවොත් ටිකක් සුදු කෙනෙක් දිහා බැලුවොත් ටිකක් තලෙලු කෙනෙක් දිහා බැලුවොත් පාට දෙකක් විදිහට චුට්ටක් පිටිනවා. පුංචි වෙනසක් තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහත් එහෙනම් රත්තරන් පැහැය වුණාට ඒක එහෙම වෙන්න ඇතිද? ඒක කවමදාක්වත් එහෙම වෙන්නේ නෑ. පින්තුනි අපේ ශරීරයේ තමයි අර විදිහට පිටන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහේ රත්තරන් පාටයි නම් සමහර තැනක රත්තරන් ගතිය අඩු ගතියත් සමහර තැනක රත්තරන් ගතිය වැඩි ගතියත් පේන්න ඇතිනේ කියලා. නමුත් ඒක එහෙම නෑ. මුළු ශ්‍රී දේහය පුරාවටම එකම රත්තරන් පැහැකින් එකම විදිහට එකම ලස්සනකින් පුදුම විදිහට භාග්‍යවතුන් වහන්සේ බැබලෙනවා. රන්වන් පැහැයින් බැබලෙනවා. ඊළඟ මහා පුරුෂ ලක්ෂණය සුකුමච්චවි. මොකද මේ මහා පුරුෂ ලක්ෂණය? පින්තුනි අපේ මේ හමට උඩින් තියෙනවා ස්තරයක්. ඒකට තමයි අපි සිවිය කියලා කියන්නේ. අපි හිතන් ඉන්නේ මේ හමටයි මේ සිවිය කියන්නේ කියලා. හමට උඩින් වෙන ස්තරයක් නැහැ. එහෙමනේ අපි හිතන් ඉන්නේ. හැබැයි සඳහන් කරනවා හමට යටින් තියෙන මස නම් හමට උඩින් තියෙනවා සිවියක්. හමට උඩින් තියෙනවා සිවියක්. ඇතැම් වෙලාවට අපිට බොහෝ විටකදී තුවාල වෙනකොට උඩින් පල්ලෙන් තුවාල වෙනකොට මේ සිවිය සූරලා යනවා අපට පේනවා. සිවිය සූරලා සිවිය තැරිලා ගිහිල්ලා තමයි ඊළඟට මේ හම තුවාල වෙලා තියෙන්නේ. හමත් හිඳගෙන තමයි මේ මස තුවාල වෙලා තියෙන්නේ. ඒ තරම්ම සිවිය ඊ타ත්ම සියුම්. එහෙමනම් සඳහන් කරනවා මොකද්ද මේ සුකුමච්චවි කියන මහා පුරුෂ ලක්ෂණය? හමට උඩින් තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ මේ සිවිය. අන්න ඒ සිවිය භාග්‍යවතුන් වහන්සේගේ පිහිටලා තියෙනවා. ඊ타ත්ම සියුම් කියන කාරණාව සඳහන් කරනවා. ඊ타ත්ම මට සිලටුයි ඊ타ත්ම සියුම්. අන්න ඒ සියුම් බව නිසා දුහවිලි ආදියවත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තැවරෙන්නේ නැහැ. දුහවිලි කුණුරොඩු කිසිම හේතුවකට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තැවරෙන්නේ නැහැ. මොකක් නිසාද? මෙන්න මේ මහා පුරුෂ ලක්ෂණය නිසා. හමට උඩින් තියෙන සිවිය නිසා. සඳහන් කරනවා කිසිම දුහවිල්ලක්වත් ඇති වෙන්නේ ශ්‍රී දේහය රැඳෙන්නේ නැහැ. අපි හිතමුකෝ කාන්තාරයකට සමහර කාලයකට ගමන් කරනකොට කාන්තාර කුණාටු ඇති වෙනවා. දැන් ඔබ වගේ මං වගේ අපි වගේ අය කාන්තාරයක් මැදින් ගමන් කරනකොට හරියට ආරක්ෂා වෙලානේ ගමන් කරන්න යන්නේ. කාන්තාරයක් කිව්වහම අපිට මතක් වෙන්නේ බොහොම භයානක තත්ත්වයක්. වතුර නැහැ, ඉන්න තැනක් නැහැ, අවුව මහ පුදුම රස්නයක් තියෙන්නේ. හැම මොහොතකම දුහවිලි. අපි වගේ අය කාන්තාරයක් මැද්දේ යනකොට මුළු ඇඟ වටේම හොඳට ඔතාගෙන තමයි යන්නේ. හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ උදාහරණයකට සඳහන් කරන්නේ කාන්තාරයේ මැද්දෙන් වැඩියත් කොයිතරම් දුහවිලි කුණාටු හැමුවත් මොනම හේතුවකටවත් උන්වහන්සේගේ ශ්‍රී දේහේ
දුහවිලි කුණුරොඩු ආදිය රැඳෙන්නේ නැහැ. එහෙමනම් සඳහන් කරනවා හරියට කොයි වගේද? නෙළුම් පතකට වතුර බිඳු වැටුනහම ඒ නෙළුම් පතේ වතුර රැඳෙනවද? නෑනේ. අපි දැකලා තියෙනවා. නෙළුම් පත්තර දැකලා තියෙනවනේ නෙළුම් කොළේ. වතුර ටිකක් දාලා බලන්න ඒ වතුර දාපුවාම නෙළුම් කොළේ උඩ වතුර රැඳෙන්නේ නැහැ. නෙළුම් කොළේ ගෑවිනු ගෑවි එහෙට මෙහෙට යමින් තියෙනවා. වතුර දැම්මත් වතුර දැම්මේ නෑ වගේ. ආන් එහෙමනම් සඳහන් කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තථාගත ශ්‍රී දේහය හැම මොහොතකම ආන් වගේ පිරිසිදුයි කියන කාරණාව. එහෙනම් සුකුමච්චවි කියන මහා පුරුෂ ලක්ෂණයයි විග්‍රහ කළේ. සිවිය නිසා, සිවිය ඊටාම සියුම් නිසා, හැමත උඩින් පිහිල්ලා තියෙන සිවිය ඊටාමත්ම මටසිලුට නිසා, ඊටාමත්ම සියුම් නිසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තවත් ලස්සන වෙලා තියෙනවා, ආරක්ෂා වෙලා තියෙනවා. ඒ මහා පුරුෂ ලක්ෂණය නිසා. මීළඟ මහා පුරුෂ ලක්ෂණය ඒකේක ලෝමෝ. ඒකේක ලෝමෝ කියලා සඳහන් කරන්නේ සාමාන්‍ය අයගේ සිරුර දිහා බැලුවොත් එක එක තැන්වල එක එක විදිහට රෝම කූප පිහිටලා තියෙනවා. සඳහන් කරනවා එක්කෝ දෙකක් එක්කෝ තුනක් මේ විදිහට පිහිටලා තියෙනවා. ඒ වගේම එක එක තැන්වල එක එක විදිහට තමයි රෝම කූප පිහිටන්නේ. ඒ අපේ විවිධ පාටිනුත් පිහිටලා තියෙනවා. එක්කෝ තඹ පාටයි, එක්කෝ කළු පාටයි. මේ විදිහට එක්කෝ පාටක් වර්ණයක් හොයාගන්න අමාරුයි. එක්ක සුදුම සුදු පාටයි. එහෙම විවිධ විදිහට මේ ලෝම පිහිටලා තියෙනවා. නමුත් සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ පිහිටලා තියෙන මේ ලෝම කූපයන් ඒක එක ලෝමෝ එක එකයි පිහිටලා තියෙන්නේ කියන කාරණාව සඳහන් කරනවා. එක තැන දෙකක් පිහිටලා, එක තැන දෙකක් පිහිටලා නැහැ. පිළිවෙලක් නැති විදිහට පිහිටලා නැහැ. පිළිවෙලක් තියෙන විදිහටම මනාලෙස එකින් එක පිහිටලයි තියෙන්නේ කියන කාරණාව සඳහන් කරනවා. ඉතින් මේ සාකච්ඡා කළේ අපි මහා පුරුෂ ලක්ෂණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර තවත් මහා පුරුෂ ලක්ෂණ කිහිපයක් තමයි අපි අද මේ සාකච්ඡා කළේ. ධර්මදේශනාව සඳහා ලැබිලා තියෙන කාලය නිමවටපත් වෙලා තියෙන නිසා අදට අපි සද්ධම්මං අති දුර්ලභං යන දේශනා මාලාවේ 7 වෙනි දේශනාව අදට නිමවටපත් කරමු. මේ කාරණා ශ්‍රවණය වෙනකොට අපිට හිතෙන්න පුළුවන් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ මේ වගේද කියන කාරණාව, සැකයක් ඇති වෙන්න පුළුවන් කියන කාරණාවත් ඔබට මුලින් මතක් කළා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ. සංසාරයේ මහා කල්ප ගණන් පෙරම් පුරලා සියලුම පාරමිතා සම්පූර්ණ කරලා ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් අපේ සංසාර සාගරයෙන් එතර කරන්න පැමිණි අති උත්තමයන්න් වහන්සේට මේ ස්වභාව ධර්මය උන්වහන්සේගේ අවසාන ආත්මයේදී උන්වහන්සේට සලකන හැටි, මේ කාරණා අපේ ජීවිතය අපි එහෙම හිතන්න ඕනේ. මේ අසහාය ශාස්ත්‍රවරයාණන් වහන්සේලාව අපි ජීවිතේ දැකලා ඇති. අපි සසරින් එතරටපත් වෙනකම්ම ඇතැම් මොහොතකදී අපිට දකින්න පුළුවන්කම ලැබෙවි. අද සැක කළත් යම් දවසකදී පැහැදීමක් ඇති කරගත්තොත් ආන්ගේ පැහැදීම අපේ සංසාර සාගරයෙන් එතරටපත් කරන්න තරම් උපකාරයක් වෙනවා. ඉතින් ඊළඟ 8 වෙනි දේශනාවේදී ඊළඟ මහා පුරුෂ ලක්ෂණ ටික අපි සාකච්ඡා කරමු. මේ උතුම් වූ සද්ධර්ම දේශනාව තුළින් ඔබ සියලු දෙනාට සංසාර සාගරයෙන් එතර යන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වාසනාව උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි
පුණ්‍යවන්ත දායකත්වයේ සපයනට යෙදුනේ රත්මලානේ පදිංචි මනෝජා ද සිල්වා මහත්මිය සහ නෑදෑ පිරිස සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි හර්ෂද සිල්වා පින්වත් මහත්මාණන් ඇතුළු කාරුණික ගුණගරුක සත්පුරුෂ වූ පින්වත් පිරිස විසින් මේ පින්වත් පිරිසේ උතුම් වූ අරමුණ බලාපොරොත්තුව මීට වසරකට පෙර පරලෝ සැපත් පියාණන් වන සයිරස් ද සිල්වා පියාණන්ට පින් පැමිණවීමත් මීට වසර 4කට පෙර පරලෝ සැපත් මෑණියන් වන නන්දා ද සිල්වා මෑණියන්ට පින් පැමිණවීමත් මීට වසර 8කට පෙර පරලෝ සැපත් සහෝදරයාණන් වන සමන්ත ද සිල්වා මහත්මාණන්ට පින් පැමිණවීමත් ඊට අමතරව පවුලේ පරලෝ සැපත් වර්ග පරම්පරායානුගත සියලෝම ඥාතීන්ට මේ සියලෝම පින් අනුමෝදන් වේවා කියන මහත් ප්‍රාර්ථනාවෙන් යුක්තව සංසාරගත සියලෝම ඥාතීන් මේ සියලු පින් අනුමෝදන් වේවා සංසාර සාගරයෙන් එතරටපත් වී ලබන උතුම් නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා සිද්ධ කරනවා ලංකාවාසී සහ ලෝකවාසී සියලුම දෙනාට කොරෝනා වසංගතයෙන් මිදීමට පත්වීමට නිදුක් නිරෝගී චිර ජීවනයේ ළඟා කර ගැනීමට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. මුළු මහත් ලෝක ධාතුවම නිදුක් නිරෝගී සුවපත් වේවා. ඒ වගේම අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේටත් වර්තමාන සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක අවසරයි බොරලන්දේ වජිරඥාන මහා ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. රටට දැයට නිර්මල වූ පර්‍යාප්තිය දානය කරන්න වෙහෙසෙන බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලෝම දෙනාට මේ සියලෝම පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී චිර ජීවනයේ රත්නත්‍රි ආශිර්වාදයෙන් උදාපත් වේවා. අපව ආරක්ෂා කරන්නා වූ සම්මා දිට්ඨිගත දිව්‍ය රාජීන් වහන්සේලා බ්‍රහ්ම රාජීන් වහන්සේලාද මේ සියලෝම පින් අනුමෝදන් වේවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන සෞඛ්‍ය කාර්යාංශයේ හැම දිනාටම මේ සියලෝම පින් අනුමෝදන් වේවා. දේවපෙදූ රණවිරුවන්ටත් ආබාධිත රණවිරුවන්ටත් හැමට මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලෝම දිනාට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ උතුම් වූ ධර්ම දේශනා මාලාවේ දායකත්වයේ ලබන ඔබ සියලුම දෙනා ඇතුළු අපි හැම දිනාටම සංසාර සාගරයෙන් එතර යන්නේ මේ සියලු කුසල් පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.